මේ කොටසින් ලකුණු 4ක් සහ ලබ් ගණක වලින් ඉතුරු ලකුණු 6 එන විදිහට තමයි පේපර් එක ගණන් හදන්නේ. ඒතර මේක පොඩි කැලලක් වල ලකුණු 4ක් කියන්නේ ලොක් ගණන්නේ. ඒතර මේකෙන් කියන්නේ දැන් මෙතන අපිට මේවා මේ 10 තියෙන පුෂ්ඨ වර්ගඵලය සහ පරිමාව වෙන්නත් පුළුවන්. 10 පරිමාව වෙන්නත් පුළුවන් සමහර විට 11 පරිමාව වෙන්නත් පුළුවන්. පුෂ්ඨ වර්ගඵලයත් එක්ක ගොඩක් වෙලාවට සම්බන්ධ කරන සමහර ලාවට පුෂ්ඨ වර්ගඵලය සම්බන්ධ කරන්න පුළුවන් වර්ග සමීකරණත් එක්ක. වර්ග සමීකරණ පැත්ත පුෂ්ඨ වර්ගඵලය සම්බන්ධ කරන්න පුළුවන්. සාමාන්‍ය වර්ගඵලය සහ පුෂ්ඨ වර්ගඵලය එකතු එක්ක වර්ගඵලය සම්බන්ධ වෙනවා. වර්ගඵලය සම්බන්ධ කරලා තමයි වර්ග සමීකරණ ගණන් හදන්නේ. ඒ වර්ග සමීකරණ ගණන් වලට පැත්තට දාන්න පුළුවන් මේ පරිමාව නම් දාන්නේ නැහැ වර්ග සමීකරණ පැත්ත පරිමාව ලඝුණකත් එක්ක තමයි. ඒතර වර්ග සමීකරණත් ලකුණු 10 ගණක් එනවා. පුෂ්ඨ වර්ගඵලය හෝ සාමාන්‍යයෙන් ඔය ත්‍රිකෝණයේ වෘත්තයක වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ඒවත් එක්ක සම්බන්ධ කරලා වෙනම වර්ග සමීකරණයක් ගොඩනගන්න දීලා එක විසඳන්න කියලා වෙනම ලකුණු 10 ගණක් එනවා. හරිද? එතකොට අපිට තියෙන්නේ මේ 10 වසරට තියෙන පුතේ පුෂ්ඨ වර්ගඵලය හොයන්න සිලින්ඩරේ සහ ප්‍රිස්මේ. සිලින්ඩරේ සහ ප්‍රිස්මේ තමයි තියෙන 10 වසරට තියෙන්නේ හොයන්න. හරිද? ඒකෙන් සිලින්ඩරේ බලමු මුලින්ම. සිලින්ඩරයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. නේ? සිලින්ඩරයක් කියන්නේ ඔන්න මේ වගේ එකක්. සිලින්ඩර් එක මම මතක් කරනෝනේ. බෝක්කු වල දාන්නේ සිලින්ඩර්. ඒ සිලින්ඩර් කියන වචනේ නම් මතක වෙන්නේ නැහැ. 10 වසර ළමයට. සිලින්ඩර් කියන එක කිව්ව ගමන් ටක් ගාලා ඔළුවේ මැවෙන මෙන්න මේ වගේ තමයි සිලින්ඩර් කියන්නේ කියලා. ඒතර මේක සිලින්ඩර් කියලා අපි හඳුන්වන්නේ දෙපැත්තෙම වහපු. ඒ කියන්නේ පියන් දෙකක් තියෙන සිලින්ඩරයක් විදිහට දැන් සිලින්ඩර් කියන එක හඳුන්වන්නේ මේක. ඒ කියන්නේ හිතන්නකෝ මේ පිටිටින් එකක් වගේ එකක් තමයි හඳුන්වන්නේ. හරිද? ඒක ඉතින් අරය R කියලා ගත්තොත් උස ගන්න පුළුවන් උස ගත්තොත් අපි H කියලා ඔන්න අපිට අඳින්න පුළුවන් දක්වන්න පුළුවන් සිලින්ඩර් එක. හරිද? මේ සිලින්ඩරය කියලා කිව්වහම පුතේ අපිට මතක් වෙන්නේ මේක වුණාට ඇත්තටම සිලින්ඩරය කිව්වහම හරස් කඩ එක එක විදිහව තියෙන පුළුවන් සිලින්ඩරයට. සිලින්ඩරයට තියෙන පුළුවන් හරස් කඩ එක එක විදිහව. එතකොට සිලින්ඩරයක් කිව්වහම මේකම විතරක් නෙමෙයි. ඔයාලගේ අච්චු පොතේ තියෙන රූප සටහන් ටිකක් සිලින්ඩරයක් කිව්වහම එක එක හැඩ. ඒ කියන්නේ වෘත වෙන්න ඕනේ නැහැ, ඉලිප්සයක් වෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ තව හැඩේ කියන්නේ හැඩේ කියන්නේ නමක් කියන්න බැරි හැඩයක් වෙන්න පුළුවන්. හරිද? දැන් ඔය මේ තියෙන්නේ. මෙතන තියෙනවා මේ ඔක්කොම සිලින්ඩර්. දැන් මේවයි මේක වෘතයක් නෙමෙයි ඉලිප්සයක්. හරිද? මේ තියෙන්නේ ඉලිප්සයක්. මේ තියෙන්නේ අමුතුම හැඩයක්. ඒක හැඩය කියන්න බෑ. හරස් කර අමුතුම හැඩයක් ඒක. කියන්න බෑ. කෙලින්ම යන. මේවා නම් සිලින්ඩර්. මේ අපි දන්න සිලින්ඩර් තමයි. හරිද? එතකොට මෙන්න මේ සිලින්ඩරේ තියෙනවා පෘෂ්ඨ. පොඩි කාලේ මේ පහේ ඉඳන් ඉගෙන ගන්නවා අපි සිලින්ඩරේ තියෙනවා කියලා පෘෂ්ඨ. පෘෂ්ඨ තුනක් තියෙනවා. හරිද? මේ සිලින්ඩරේ පෘෂ්ඨ තුනක් තියෙනවා. ඒතර පෘෂ්ඨ තුනෙන් අපි සැලකුවොත් උඩින්ම තියෙනවා රවුම වෘත්තයක්. මේක රවුම වෘත්තාකාරයි. ඒක දැන් නේද? මේ උඩම තියෙන වෘත්තාකාරයි. ඊට පස්සේ යටත් තියෙන මේ විදිහම වෘත්තය. එතකොට මේක තලයක් වගේනේ තියෙන වෘත්ත කියන එක තලයක් වගේ තියෙන. අපි හින්දා ඒවට කියනවා තල පුෂ්ඨ කියලා. ඒවට කියනවා තල පුෂ්ඨ කියලා. දැන් මෙතන තියෙන තල පුෂ්ඨ දෙකක්. වෘත්තාකාර තල පුෂ්ඨ දෙකක්. ඊට පස්සේ සිලින්ඩරේ බැලුවොත් වටේට රවුමට රවුම් දෙක, ඒ කියන්නේ වෘත්ත දෙක වටේට තියෙනවා වක්‍ර පුෂ්ඨයක්. ඒක අපි කියනවා වක්‍ර පුෂ්ඨයක් කියලා. ඒතර පුෂ්ඨ තුනක් තියෙනවා. හරිද? පුෂ්ඨ තුනක් තියෙනවා. සිලින්ඩරේ පුෂ්ඨ තුනයි. තල පුෂ්ඨ දෙකයි වක්‍ර පුෂ්ඨය. එතකොට මේ අපි හොයන්න යන්නේ මේකේ පෘෂ්ඨ වර්ගඵලය මුලින්. පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලයක් කියන්නේ නේද? වර්ගඵලය කියන එක අපි අහලා මතකයි වර්ගඵලය කියන්නේ අපි සාමාන්‍යයෙන් වර්ගඵලය හොයන්නේ තල පෘෂ්ඨවල. එහෙනම් දැන් පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ තල පෘෂ්ඨවල තමයි වර්ගඵලයක් හොයන්නේ. ඒතර දැන් මෙතන වක්‍රයක් තියෙනවා. වක්‍ර පෘෂ්ඨවල හොඳ වර්ගඵලයක් හොයන්නේ. ඔන්න මතක ඇති අර්ධයක් කීමක් තිබුණොත්
පොඩි කාලේ පොතක් අරන් බැලුවොත් 7 වසරේ එහෙම පොතක් අරන් බැලුවොත් අපේ වර්ගඵලයේ අර්ථ දක්වන්නේ තල පුෂ්ඨයක් තලයක පුෂ්ඨයක් ගන්නා තලයක පුෂ්ඨයක් ගන්නා ඊට ප්‍රමාණය. යම් කිසි තලයක පුෂ්ඨයක් ගන්න තල රූපයක් ගන්නා ඊට ප්‍රමාණය. තමයි වර්ගඵලයේ අර්ථ දක්වන්නේ. එතකොට වක්‍ර පුෂ්ඨයක් කොහොමද වර්ගඵලය හොයන්නේ? එහෙම එක ප්‍රශ්නයක් එන්න ඕන. වක්‍ර පුෂ්ඨ වර්ගඵලය හොයන්න බෑ. හරිද? බලමු මෙන්න මෙහෙමයි තියෙන්නේ මේ සිලින්ඩරේ වෘත්ත දෙක හරිනේ. වෘත්ත දෙක තල පුෂ්ඨ දෙක. ඒක හොයන්න පුළුවන්. වෘත්ත දෙක තල පුෂ්ඨ දෙකක් අපිට ඒක හොයාගන්න පුළුවන්. හරිද? ඒතර වෘත්තයාකාරය R කියලා ගත්තොත් වර්ගඵලය වෙනවා මොකද්ද? R phi R වර්ග. ඒක හොයන්න පුළුවන්. වෘත්තයක වර්ගඵලය දන්නවනේ. phi R වර්ග. ඊට පස්සේ මෙන්න මේ සිලින්ඩරේ අපි බැලුවොත් හොඳට මෙන්න මේ විදිහ සිලින්ඩරයක් ගත්තොත් අපි එනවනේ මගේ අතේ තියෙන half sheet එක. නේ? මෙන්න මේ half sheet එක බලන්නකො. half sheet එක roll කරාම මෙන්න මේක roll කරාම හැදෙන්නේ මොකද්ද? සිලින්ඩරය. නේ? මේ half sheet එක roll කරාම හැදෙන්නේ සිලින්ඩරය. හොලා. ඒ කියන්නේ මෙන්න මේ සිලින්ඩරයක් බැලුවොත් සිලින්ඩරය හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රයක. හරිද? මේ වගේ ඍජුකෝණාශ්‍රයක් රවුම් වෙලා තමයි සිලින්ඩරය හැදිලා තියෙන්නේ. මේ විදිහට රවුම් වුණාම තමයි සිලින්ඩරයක් හැදෙන්නේ. නේද? අන්නවම සිලින්ඩරය හැදෙන්නේ මෙන්න මේක රවුම් වුණා. හරිද? එතකොට මේක දිගහැරියාම පේනවා අපිට මේක ඇත්තට වක්‍ර පුෂ්ඨයක් වගේ තිබුණට තලයක්. ඍජුකෝණාශ්‍රාකාර තල රූපයක් තමයි තියෙන්නේ. වක්‍ර පුෂ්ඨයක් වගේ තිබුණාට තියෙන ඍජුකෝණාශ්‍රාකාර තල රූපයක්. එතකොට දැන් මෙන්න මේකේ බලන්න පුතේ මේ රවුම් කරපු එක මම දිගහැරින් මේ පැත්තට දැන් සිලින්ඩරේ තියෙන්නේ. එහෙනම් සිලින්ඩරේ තියෙන එක පැත්තෙන් කපලා දිගාරින්න. මේ විදිහට තියෙනක් කපලා දිගාරින්න. හරිද? ඒතර කපලා දිගාරිනවා කියන්නේ මෙන්න මේ විදිහට දිගට ආවහම මෙන්න මේ උස මෙන්න මේ පැත්ත උසට එන්නේ එහෙම තිබිච්ච සිලින්ඩරේ උස. අයි මේ දිගහැරියාම පේනවනේ මේ. මෙහෙම තියෙච්ච රවුම මෙහෙම දිගහැරියාම මේ උසට එන්නේ සිලින්ඩරේ උස. එතකොට මේ දිග පැත්තට උඩ පැත්තට එන්නේ මොකද්ද? උඩ පැත්තට එන්නේ බලන්න මෙන්න මෙහෙම තියෙන සිලින්ඩරය හරිද? මෙහෙම තියෙන සිලින්ඩරය මෙන්න මේ ටික තමයි දිගහැරියාම එන්නේ. දිගහැරියාම දිග පැත්තට එන්නේ මේ පැත්තට එන්නේ අර රවුමේ දිග. නේද? ඒ වෘත්තේ පරිධිය. දිග පැත්තට එන්නේ මේක වෘත්තේ පරිධිය තමයි දිග පැත්තට එන්නේ. හරිද? අය ඕනම් පෙන්නන්නම් මම. සිලින්ඩරය කොහොම තියෙනනම් මේ තියෙන වෘත්තේ පරිධියනේ. වෘත්තේ පරිධිය. ඒක මෙහෙම දිගහැරියාම ඒක තමයි වෘත්තේ පරිධිය තමයි මේ දිග පැත්තට එන්නේ ඍජුකෝණාශ්‍රය. එතකොට එතන තියෙන්නේ වක්‍ර පුෂ්ඨයක් විදිහට තියෙන්නේ ඇත්තටම එහෙනම් ඍජුකෝණාශ්‍රයක්. හරිද? වක්‍ර පුෂ්ඨය විදිහට තියෙන්නේ ඍජුකෝණාශ්‍රයක්. හරිද? ඒක මම කිව්වා ඉස්සෙල්ලා ඒකේ උසට එන්නේ සිලින්ඩරයේ උසම තමයි. දිගහැරලා බැලුවාම නේද? සිලින්ඩරයේ උසම තමයි එන්නේ. එහෙනම් උස h. සිලින්ඩරයේ උසම තමයි එතන එන්නේ. ඒකේ දිගට එන්නේ 25R. ඇයි? වෘත්තයේ පරිධිය. උඩ තියෙන වෘත්තයේ පරිධිය. ඒතකොට ඒක දිගට එන්නේ 25R. ඔන්න ඔහම පුෂ්ඨ 3කින් තමයි සිලින්ඩරය හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ඝන වස්තුවක වර්ගඵලයක් හොයන්න බෑ. ඝන වස්තුවක වර්ගඵල හොයන්න බෑ අපිට. ඝන වස්තුවේ වර්ගඵලය හොයන්නේ අපි තල පුෂ්ඨ වලට ඝන වස්තුව කඩනවා. කඩලා තමයි පුෂ්ඨ වර්ගඵලයක් හොයන්නේ. හොඳට මතක තියාගන්න. වර්ගඵලයේ අර්ථ දැක්වීමේ තියෙන්නේ තල පුෂ්ඨ. තල පුෂ්ඨයක තියන්න පුළුවන් එකක් තමයි වර්ගඵලය හොයන්න පුළුවන්. තල පුෂ්ඨයක. තලයක තියන්න පුළුවන් රූපයක තමයි වර්ගඵලය හොයන්නේ. එතකොට
මේ කරේ මොකද සිලින්ඩරේ තල පුෂ්ඨ 3කට කඩාගත්තා. හරිද? ඒක දැන් වර්ගඵලයේ හොයනකොට මතක ඇති සංයුත රූපවල වර්ගඵලය හොයනකොට මොකද කරේ අපි? රූප 3-4ක් තිබුණොත් 3-4න් වර්ගඵලය හොයලා පස්සේ එකතු කරා. ඉතින් මේකෙත් එහෙම තමයි කරන්නේ. පුෂ්ඨ වර්ගඵලය හොයනකොට මේක තල රූප 3ක් එනවා. 3ේ වර්ගඵලය වෙන වෙනම හොයලා එකතු කරනවා. එතකොට මේ ඍජුකෝණාශ්‍ර නම් එනවා දිග වැඩි කිරීම පල්ල. එතකොට 2πr ගුණ කිරීම h. වෘත එනවා 5r වර්ග. අනිත් වෘතෙත් එනවා 5r වර්ග. නේද? අන්න ඔක තමයි එන්නේ. පොතරන් ලියන මාතෘකාව සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය කියලා ලියලා ටක් ගාලා මේක ඇඳගන්න. සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය කියලා ලියලා ටක් ගාලා මේක ඇඳගන්න. බුද්ධිනී නින්ද ගියා බුද්ධිනී ශාමික අද සිග්නල් දිනවද? ඔය කතා කරන්න ඕන නැත්නම් මම නිකන් අර ගොල්ලුන්ට කතා කරනවා වගේ තමයි යන්නේ. අඳින ගමන් කතා කරනවා. සිග්නල් නැති වුණානේ දවස් ටිකේ. මේ පස්සින්ද මොන පස්සින්ද අපේ මේ අපේ ඉස්කෝලේ පස්සින්ද නැත්නම් අනිතර හවුද අනිත් ළමයි අනිත් පස්සින්ද ඉස්කෝලේ මතක නැහැ මට. මම අට්ටිය ඔක්කොම මයික් ඔෆ් වෙලා තියෙන්නේ කතා කරන්න බැරුව ඉන්නේ. ඇඳගන්නටක් ගාලා ඇඳගෙන වෙලා කියන්න ඉවරයි කියලා. හෙලෝ. සම්පූර්ණ ප්‍රතිපක්ෂ. ඉන්ෂුරන්ස් නැද්ද? ඉතින් ඉන්ෂුරන්ස් නේ. ලැපේ නැද්ද ෆෝන්. මොනවද වෙන්නේ? ඉන්ෂුරන්ස්. සොප්ලව් කියලා නැද්ද? ඒකට නැහැ. සිගනල් එක සකස් ඒක එක මෙතන පොල කරනවා. මෙච්චර ලයින කතා කරලා හරි හරි. ඉන්ෆෝර්මර්.
ඉවරයිද? හරි නේ පුතේ ඇති වෙලාවනේ. මොකක්ද කතා නැත්තේ? ලියන්න නැද්ද නැත්නම් මෙච්චර නෑ ඔක ලියන්න? හරිනේ. දැන් අපි මේකේ මෙහෙමයි. දැන් මේවට සූත්‍ර තියෙනවා තියුණට මතක තියාගන්න. හරිද? හස්කල වෘත්තාකාර සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හරිද? එතකොට එන්නේ වෘත්ත දෙකේ වර්ගඵලයට එකතු කරන්න ඕන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. දැන් මේ සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? මේ යටින් මම සූත්‍ර ටිකක් නිකන් හදනවා හැදුවට ඒ සූත්‍රයක පාවිච්චි කරන්නේ නැහැ අපි. මොකද්ද වෘත්ත දෙකේ වර්ගඵලය වෙනම හොයනවා. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙනම හොයනවා. වෙනම හොයලා එකතු කළා තමයි උත්තරය අපි ගණන් වල හදන්නේ. නිකන් අර දීපු දැන් අපි ගත්ත ඉංග්‍රීසි අකුරු දාලා අලුත් සූත්‍රයක් හදන්න පුළුවන්. හැදුවට ඒක පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරනකොට පාවිච්චි කරන්න වෘත්ත දෙකේ වර්ගඵලය කියලා ලියුවා මේ වගන්තියක් ඒක හෙව්වා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියලා ලියුවා වගන්තියක් ඒක හොයලා පස්සේ එකතු කරන එක තමයි කරන්න ඕනේ. හරිද? ඉතින් අපි ගත්තොත් වෘත්ත දෙකේ වර්ගඵලය අපිට එනවා 5r වර්ග 2ක්. 5r වර්ග 2ක්. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එනවා 25r h. ඇයි 25r කියන්නේ දිග h කියන්නේ පළල. ඍජුගුණාංශ කියන්නේ වක්‍ර පෘෂ්ඨයට. 25r කියන්නේ දිග පළල h. ඒතර ඒක සුළු කරත් අපිට එන්න පුළුවන් 5r වර්ග 5r වර්ග සුළු කරාම 25r වර්ග වෙනවා. ධන 25r h. හරිද? මේකත් උනන් තව සරල කරන්න පුළුවන් සරල කරනවා නම් එච්චර ඉතින් බොරුවට නිකන් සරල කරන් යන්න ඕනේ නැහැ. අපි හොයන්නේ මේකේ හින්දා මේ දෙක වෙන වෙනම හින්දා අපි ඒක හොයනවා. ඕනනම් මේක සරල කරොත් තව එක පේලියක් අපිට සරල කරන්න පුළුවන් නේ. සූත්‍ර කියන එක දැන් සරල කර ඉන්න ඕනේ නැහැ. තමන්ගේ අයිඩියා එකෙන් ඕන විදිහට තමන්ට කැමති විදිහට හදන්න පුළුවන්. සූත්‍ර පාඩම ඉගෙන ගත්තානේ. නේද? මෙතනින් 5e 25r කියන එක එළියට ගත්තොත් වරහන් ඇතුළේ ඉතුරු වෙන්නේ මෙතනින් r මෙතනින් h. ඕකත් ඔන්න අන්තිම උතුරු කිරීම කියලා ගන්නත් පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට අපි ඉතින් ඕකෙන් ඔය විදිහේ සූත්‍රයක් දාලා හදනවා හරි අඩුයි ගණන්. 25r පාරයක් r දැන් h එහෙම සූත්‍රයක් දාලා හදනවා අඩුයි.
අර විදිහට වෙනෙනම හොයලා තමයි එකතු කරන්නේ. හරිද? ඔකට ලියා ගන්න එතනින්. මේ සූත්‍රය ලියා ගන්න. සූත්‍රය ඇතුළට කවන්නේ අපි ලියා ගමු. මේකට කා ලියා ගන්න සූත්‍රෙත් පල්ලෙහායි. ඊළ කොටු කරලා තියාගන්න. මේක තමයි වැදගත්. හොඳේ. ආස්කල වර්ගඵලය කියන එක සමාන වෘත්තීය වර්ගඵලය දාන වක්‍ර පෘෂ්ඨීය වර්ගඵලය කියන්නේ. හරිනේ. ලියාගත්තනේ. අපි එකෙන් බලමු ගාණක් හදන්න. හරිද? අරය 7 සෙන්ටිමීටර් වන සිලින්ඩර් එක උස 10ක් වේ. එහි මුළු පෘෂ්ඨ වර්ගඵලය. හරිද? අරය 7 සෙන්ටිමීටර් වන සිලින්ඩර් එක උස 10 සෙන්ටිමීටර් එහි මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතන මුළු පෘෂ්ඨ වර්ගඵලය කිව්වහම මතක් වෙන්න ඕන මොකද්ද? වෘත්තාකාර දෙකේ වර්ගඵල 2යි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙනම හොයලා එකතු කරන්න ඕන. එහෙනම් මුලින්ම හොයමු අපි වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය. 5r වර්ග නේ. එතකොට ඒක දෙකෙන් ගුණ වෙනවා වෘත්තාකාර කොටස් දෙකක් තියෙනවා. 25r වර්ග වෙනවා. එතකොට 2 ගුණ කිරීම 5 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. ඒකේ මේ 7ට මේ 7 කැපිලා යනවා. එතකොට දෙවරක් 2 4 44 44ක් 7 44ක් 7 308. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨය ගෑල්ල. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 25r h නේද? 25r කියන්නේ දිග, h කියන්නේ පළල. මේවා ඒ විදිහට හිත ආදේශ කරන්න. නැත්නම් කටපාඩමේ මේ 25r h මේක තමයි 2 හොම ආදේශ කරන් ගියාම මේ සූත්‍ර ගොඩාක් එනවනේ. ක්ලාස් එකට සූත්‍ර ගොඩක් එනවා. ඒතර මොකෝ වෙන්නේ සූත්‍ර ටික පටලවාගෙන. එහෙනම් මේක හිත හදන්න මේ 25r කියන්නේ වෘත්තය මේ පරිමිතිය. ඒක දිගෑරි ඒක වෘත්තේ පරිමිතිය තමයි ආවේ දිගෑරියාම දිගට උසට එන්නේ සිලින්ඩරයේ උස h. එහෙම හිතලා හදන්න ගන්න. ඒකෙත් මේ 7ට මේ 7 කැපිලා යනවා. එතකොට 44 10න් ගුණ කරනවා 440. ඊට පස්සේ මුළු පෘෂ්ඨ වර්ගඵලය එන්නේ දෙකේ
එකතුව 308යි 440යි. නේද? 8යි 4යි 748යි. ඔන්න ඔහොම තමයි ගණනක් හදලා හදන්නේ. අර සූත්‍රයක් අපි හදාගත්තා අර විදිහට කෙටි සූත්‍රයක් අපි ගණන් හදනකොට මේක මෙහෙම තමයි හදන්නේ. හරිද? මෙහෙම හදන එකේ වාසිය තියෙනවා. අර කෙටි සූත්‍ර දාන්නට වාසිය තියෙනවා. මොකද්ද වාසිය උතේ? අර සූත්‍ර දාන්න ගිහිල්ලා හදිස්සියක් සූත්‍ර වැරදුනොත් ලකුණු බිඳුවයි එතන. නේද? අනික සූත්‍රය ආදේශ කළ සුළු කරන්න ගියොත් ඒත් සුළු කිරීම වැරදුනොත් ලකුණු බිඳුවයි. හැබැයි මේකෙදි එහෙම නැහැ. මේකෙදි වාසියක් තියෙනවා මොකද්ද? අපි මේ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය හොයුවට මෙතෙන්ට වෙනම ලකුණක් දෙන්න පුළුවන්. වක්‍ර පුෂ්ඨ වර්ග හොයුවා මෙතන වෙනම ලකුණක් දෙනවා. මෙතෙන්ට තමයි ඊළඟ ලකුණ එන්නේ. ඒතකොට ලකුණු තුනක් හරි දෙකක් හරි ලකුණු දෙනවා නම් මේකට තුනක් හෝ හතරක් තුනක් විතර හම්බ වෙනවා නම් ලකුණු තුන එකයි මේකට එකයි මේකට එකයි මේකට එකයි තුනක් කැඩෙනවා. මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. අරකෙදි දුන්නාම තුනම එකපාර දෙනකොට හදිසි සූත්‍රය අදිනොත් තුනම නැහැ බිඳුව. ඒතර මේ වෙන වෙනම හොයන එකේ වාසියක් තියෙන මේ විදිහට. ලකුණු මුළු ගානේ ලකුණු එලා කඩලා දෙන්නේ. කැඩෙන පියවරෙන් පියවරට කැඩෙනවා. අර තනි පියවරෙන් හදුවා සමහරලාවට වැරදුනොත් තමයි දුක. හරි ගියොත් නම් ප්‍රශ්නයක් නැහැ. වැරදුනොත් අවුල්. හරි උදාහරණයක් මේක ලියන්නක් ගාලා. දැන් ලියනකොට ලියන්න කල්පනා වෙනවා මේක මේ හින්දා මේක ලිව්වේ මේ හින්දා මේ ගුණ කරන්නේ. හරි නේද පුතේ ලියන්න ඉවරයි නේ? ඔව්. කතාවක් නැහැ කිසිම කෙනෙක්. මයික් පිටිය ඔෆ් කරගෙන ඔහේ ඉන්නවා. මම දැන් නිදිමතෙන් දැට ඉන්නේ තාම. නිදිත් දන්නේ නැහැ. මයික් එක ඔන් කරන්නත් බැරි. මම කතා කරලා තල්ලං කයි කියලා බයයිද?
හරිද? හරි. අන්නේ කතා කරන්න. හරි. අපි ඊළඟට ගණක් හදමු. නේද? තනියම හදන්න බලන්න මේ පළවෙනි ගානේ දෙවෙනි ගානේ. ගණන් දෙකක් තියෙනවා. ටක් ගාලා උත්තර දෙක ගන්න තනියම උත්තර දෙක මට කියන්න. ෆොටෝ එකක් ගහලා WhatsApp group එකට දාන්න බලන්න. හරිද නැද්ද කියලා. සර් මේ දෙවෙනි එක මේ භාගයක්ද? ඔව් භාගයක්. පේන්නේ නැහැ හරියට. ඒක හරියට පේන්නේ නැද්ද? ඒ තියෙන්නේ භාගයක්. භාගයක්. ඔව් ඒ තියෙන්නේ භාගයක්. පොඩ්ඩක් පේන්නේ නැත්නම් වෙනස් කර දෙන්න වට. ඒ තියෙන්නේ භාගයක්. මොනවා භාග කැලක් තියෙන එක හරි? දැන් දෙයක් පැහැදිලි වුණානේ. භාගයක් තියෙන භාගයක්. සිලින්ඩරයක් හයි මැදින් කපලා තියෙන්නේ. මේකේ වෙනසක් තියෙනවා දෙවෙනි එකේ. වෙන අර විදිහම වක්‍ර ඔතන පුෂ්ඨ ගාන වෙනස් වෙනවා. පුෂ්ඨ ගාන කල්පනා කරලා දාන්න ඕනේ. මම කියා දෙන්නම්. මුලින් තනියම හදන්න try කරන්න. මේකේ සාමාන්‍ය සිලින්ඩරයේ පුෂ්ඨ වගේ නෙමෙයි තියෙන්නේ. පුෂ්ඨ ගාන වෙනස් වෙනවා. පුෂ්ඨ වල හැඩ වෙනස් වෙනවා. විශ්ව නෑනේ. Прошу благодарить за поддержку. අදලිවරන ෆොටෝ එක ගහලා දාන්න.
සර් මේ දෙවැනි එකේ විශ්කම්බේද 14 ආවේද? ඉස්කම්බේ එහෙම දිගටම තියෙන්නේ. කොහොම දාලා දුන්නා සාමාන්‍ය රූපේ කොහොම තිබුණොත් තියෙන පුතේ විශ්කම්බේ. අර එන වෙනම විශේෂයෙන් අර ගෑලිත්තක් දාලා කියනවා. මොනවා උත්තර දානවා බලා ගන්න හරිද වැරදිද කියලා. තේරෙන්නේ නැත්නම් අහන්න මොකක්ද උනේ කියලා. නිමිෂ පිටු ගොඩක් ලිව්වේ නෑ පිටු දෙකක් විතර ලිව්වේ. පිටු දෙකක් කියන්නේ මේ ප්‍රශ්න දෙකයි ලිව්වේ පිටුවක් වගේ යන්නේ නැත්තේ.
මේ සඳිනුගේ දෙවෙනි ගාන වැරදි පුතේ පොඩ බලන්න. ඒකේ අර හැඩේ වෙනස්නේ මං කියවනේ සිලින්ඩර් කපලයි කියලා. එතකොට කැපුවාම මේ විදිහට දාන්න බෑ. කැපුවාම මේක ප්‍රශ්නයක් වෙනවනේ. කැපුවාම මේ වෙහෙවුවත් වැරදි. ගෑන් ෆොටෝ එක අනිත් පැත්තට දාන්නකෝ. මම ඔළුවේ හිටන් බලන්න වෙන්නේ. මාරු ගයන් මේ වර්ගයයි කොහොමද දෙකයි කැපුවේ? දෙකෙන් බෙදලා වර්ග කපලා දාලා දෙන්නේ. වක්‍ර පෘෂ්ඨ වර්ග වර්ගයක්. මොකද මේ දෙක කපලා දින කාත් එක්ක 2 අනික වක්‍ර පෘෂ්ඨයට කොහේ වර්ගයක් ආවේ? 25RH නේ. 25R වර්ග කියලා දාලා වර්ගයේ දෙකක් කපලා දාලා තින්නේ. එහෙමයක් කළානේ. සුළු ක්‍රියම් වලට බලන්න ගයන්. දෙවෙනි ගානේ පළවෙනි ගාන නම් හරිනේ. දෙවෙනි ගානේ වක්‍ර පෘෂ්ඨයේ තියෙන්නේ වෘත්තයෙන් අර්ධ වෘත්තයක් භාගයක්. එතකොට ඒකෙත් භාගයක් වෙන්න ඕන. ඈ අරක වැරදිලා ලියලා නිකන් කැපුවේ. නිකන් එද දෙක කැපුවේ කාත් ඉස්සරහ දෙකත් එක්ක කපලා දෙන්නේ. ඒක හරි. වක්‍ර පෘෂ්ඨය හරි. වක්‍ර පෘෂ්ඨය නම් හරි වෘත්තයේ වර්ගඵලයේ. එතකොට ඒකත් භාග වෙන්න ඕනනේ. වෘත්තාකාර දෙකක් ඇහුවාම එක වෘත්තයක් කරලා දිනුනේ. පරිවර වෘත්තයක් කරලා දාලා දෙන්නේ හරි. එතකොට තාපෘෂ්ඨයක් මදිනේ. ගයන්. ඒක කැපුවා උඩ තියෙන පෘෂ්ඨේ. උඩ ඍජු ගණාංශයක් හැදෙනවනේ. තරුෂි ලියපෙක මට වගන්ති ටික පේන්නේ නැහැ උත්තරේ හරි වගේ. ඒත් නෑ පළවෙනි. පස්සේ බෙදලා දෙකෙන්නේ. හරි තරුෂිගේ හරි හොඳේ. නායක පළවෙනි එක විතරයි වල දෙන්නේ පළවෙනි එක හරි. පස්තුනි. පළවෙනි එක හරි. පස්තුනිගේ හරි. ගණන් වාගේ මේ දෙකට එකතු වෙන්න ඕනේ තා පුෂ්ඨයක්. පුෂ්ඨ වෙන පුෂ්ඨයක් අලුතෙන් පේන්නේ නැද්ද? හරි දැන් ඇති වෙලා දුන්නා මම උත්තරේ කියන්නම්. පළවෙනි උත්තරේ මම දාලා තියෙන එක හරිනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එකතු කරාම එනවා 3000 ගන්නනේ. 3872 හරි. දෙවැනි එක. මේක හරිනේ. ඒක හැමෝගෙම හරි මට එවපු කට්ටියත් ඔක්කොම හරි මේ දෙක හරි. ඊට පස්සේ දෙවැනි එකේ පුතේ මොකද වෙන්නේ? සර් දැන් හරිද බලන්නකෝ. පොඩ්ඩයි. අර උත්තරයට 142 එකතු කරේ. නෑනේ. එතන එකතු වෙන්න ඕන 14 20. ත්‍රිජුගුණාංශයට දෙන්නේ 14 20 එකතු කරේ. 14 20 280යිනේ. 140 එකතු කරලා අයියෝ. හරිනේ?
එතකොට මේක හරි. ඊට පස්සේ පුතේ මෙන්න මේක ගත්තොත් අපි පෘෂ්ඨ තියෙනවා අපිට මෙන්න මේ වගේ කොටස් ගොඩක්. හරිද? මේ එක පෘෂ්ඨයක්. ඊට පස්සේ තියෙනවා මෙතන තව පෘෂ්ඨයක්. ඊට පස්සේ උඩින් තියෙන පුතේ ඍජු කෝණාශ්‍රය. එන්නේ එක තමයි ගොඩක් කට්ටිය වරද්දලා තියෙන්නේ. උඩින් තියෙන ඍජු කෝණාශ්‍රය. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨෙනුත් වෙනවා තව ඍජු කෝණාශ්‍රය. එතන ඔන්න ඔය ගණන් පෘෂ්ඨ තියෙනවා. පෘෂ්ඨ තියෙන 1 2 3 4. පෘෂ්ඨ 4ක් තියෙනවා. ඔන්න ඔය විදිහට පෘෂ්ඨ තියෙනවා. ඔන්න ඔය විදිහට පෘෂ්ඨ තියෙනවා. එතකොට මෙන්න මේ අර්ධ වෘත්තයේ පෘෂ්ඨෙයි පෘෂ්ඨ දෙකයි වක්‍ර පෘෂ්ඨයෙන් එන ඍජු කෝණාශ්‍රය හොයන්න පුළුවන් එකපාරට අර සූත්‍රය දාලා හොයලා දෙකෙන් බෙදුවා නම් හරි. ඒ අර්ධයක්නේ. දෙකෙන් බෙදුවා නම් හරි. නැත්තම් වෙන වෙනම හොයත හැක් මොකද්ද? මේ දෙකෙන් හැදෙන වෘත්තයක් මේක අනිත් පැත්ත ගැහුවහම වෘත්තයක් හැදෙනවා. තනි වෘත්තයක නේද? අනිත් පැත්ත ගහම වෘත්තයක් හැදෙනවා. නේද? ඒක මගේ කියන්නේ අදපු රූපයන් වෙනස් වෙනවා. වෘත්තයක් හැදෙනවා නේ. එතකොට අපිට වෘත්තයක වර්ගඵලය එක හොයත හැකි. ඒතර 2πr වර්ග කියන එකේ දෙක කැපිලා යනවානේ. දෙකෙන් බෙදුවාම. එතන එකක් එනවා. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨය ගත්තොත් වක්‍ර පෘෂ්ඨය එනවා 25r h කියලා එකක්. නේද? ඒකේ 25r h කියලා එකක් එනවා. මේකෙත් එතකොට අර අර්ධයක් හින්දා මොකද වෙන්නේ? මේකත් දෙකෙන් බෙදෙනවා. ඒක දෙකෙන් බෙදුනහම මොකෝ වෙන්නේ? ඒකේ දෙක අයින් වෙනවා. ඒතර 5RH වෙනවා. ඒතර 5RH ඔය දෙයක් වෙනවා. ඊට පස්සේ අනිත් එක ගත්තොත් අනිත් සිලින්ඩරේ වෙන්නේ දිග 20යි දිග 20යි ගුණ කිරීමක් 14. 20 ගුණ කිරීම 14 වෙනවා ඒකේ. අන්න 20 ගුණ කරලා 14 වෙනවා. හරි. දැන් මේක සුළු කරත හැන්නේ අපිට මෙහෙම. මෙතනින් එනවා 5r වර්ග එක දෙකක් හින්දා එතන 5r වර්ග සුළු කරාම එනවා 7න් 22 ගුණ කිරීම 14. නෙමෙයි ඉස්කම්බනේ 14 අරේ 7 නේද? එතකොට 4 7 කැපිලා යනවා 154ක් නේද? මේ 4 කැපිලා ගියාම 154. ඊට පස්සේ මෙතනින් එනවා 5RH වලින් ගුණ කරාම එතරම් 4 7 කැපිලා යනවා 22 ඒවා 20 නේ 22 ඒවා 20ක් වෙනවා. එතන 440යි. මෙතනින් එනවා 440ක්. ආරසිය 40ක්. ඊට පස්සේ මෙතන 20 14න් ගුණ කරාම එනවා 200 20 280ක් වෙනවා. නේද? ඊට පස්සේ මේ පෘෂ්ඨ ටික ඔක්කොම එකතු කරා නම් හරි. එතකොට 280යි 440යි මෙතනින් ආවා
උඩකින් ආවා 154. 154ක් ආව වෘත්ත කැලි දෙකේ. එතන මෙන්න මේ පුෂ්ඨ තුනම එකතු වෙන්න ඕන. දැන් අතර වැරදුනේ ඒක ඔයලට. නේද? ගෑන් මොකෝ මේ ඉරියන් දින්නේ? ආසරන්දිනේ. හරි. නේ? එහෙනම් ඔන්න ඔය තුන එකතු කරන්න. ඔය තුන එකතු කරාම එනවා උත්තරේ කීයක් දෙන්නේ 874ක් එනවා. උත්තර එනවා 874. හදාගන්න බැරි වෙච්ච කට්ටිය, තේරුම් නැති කට්ටිය පොඩක් බලන්න මේ රූප තුන මෙන්න මේ විදිහ. විභාගෙටත් එහෙම පුතේ. මේ සිලින්ඩරයෙන් අපි කියා දුන්නට එතනින් පස්සේ අපි යන්න ඕන සිලින්ඩර් එක ඇල්ල. ඊට ඒ සූත්‍රෙම දාගෙන යන්නේ නැහැ අපි. වෙන රූපයක් දුන්නාම පුෂ්ඨ ටික වෙනම ගන්නවා. පුෂ්ඨ ටික වෙනම අරන් පුෂ්ඨ වල එකතුවක් ගන්න ඕන. දැන් මෙහෙම වෙනම අඳින්න උවමනාවක් නැහැ. දැන් 10 වසරේනේ. හිතින්ම අවා ගන්න පුළුවන්. වෘත්තාකාර භාග දෙකක් තියෙනවා. එතන තනි වෘත්තයක් හැදෙනවා. එතන 5R වර්ග දුන්නාම ඇති ඇදෙන්න. අතන වක්‍ර පුෂ්ඨයක් තියෙනවා. වක්‍ර පුෂ්ඨෙ මැදින් කපපු හින්දා අර්ධයක් වුණා. එහෙනම් වක්‍ර පුෂ්ඨේ 25RH දෙකෙන් බෙදුවාම 5RH වෙනවා. ඊට පස්සේ ඊට අමතරව කැපුවාම හින්දා කපපු තලයක් හැදුණා ඍජුකෝණාංශයක් උඩින්. ඒ තලය එනවා මෙතන 20යි. ඒ තලය එන්නේ මේකයිනේ. මේ තලේ නේද මේ දිග 20යි පළල 14 වෙනම ඍජුකෝණාංශයක් තියෙන උඩ තලේ. තරේ දෙක ගුණ වෙන්නත් ඕන. එපාර ඒ ටික මුළු පුෂ්ඨ වර්ග බලය කියන්නේ ඒ ටික එකතු වෙන්න ඕන. හරි. මම හිතනවා ලියා ගන්න නැති කියලා මම කියනකොට නේද? හදලා තියෙනවා ටික දෙනෙක් හදලා තිබුණා. බුද්ධිනිකත් පළවෙනි ගාන වල තියෙන හරි නේද? දෙවෙනි එක තමයි හදලා නෑනේ. වැරදිච්ච කට්ටිය හදාගත්තනේ. අපි යන් එහෙනම් තව වෙන ගානකට. වැරදිච්ච කට්ටිය හිතාගන්න බැරි වෙච්ච කට්ටිය මේ රූපෙත් ඇඳලා හදාගන්න. මේ වක්‍ර පුෂ්ඨෙන්. මේ මොකක්ද ආවේ කියලා. මේ තල පුෂ්ඨය තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ පල්ලෙහා වක්‍ර පුෂ්ඨයක් තියෙනනේ. පල්ලෙහා වක්‍ර පුෂ්ඨය. මේ වක්‍ර පුෂ්ඨය තමයි මේක. ඊට පස්සේ මේ වෘත්තාකාර කොටස් දෙක තමයි මෙතෙන්ට ආවේ. හොඳයි ආවේ. අපි ඊළඟ ගන්නට සිලින්ඩර් එක වක්‍ර පුෂ්ඨ වර්ග බල 1760ක් හා උස 20 සෙන්ටිමීටර නම් එහි අරය සොයන්න. වක්‍ර පුෂ්ඨ වර්ග බල 1760ක් හා උස හරිද? සිලින්ඩර් එක වක්‍ර පුෂ්ඨ වර්ග බල 1760 සෙන්ටිමීටර හා උස 20 සෙන්ටිමීටර නම් එහි අරය සොයන්න. හරිද? එතකොට පුතේ මෙන්න මෙහෙම ගානක් දුන්නාම දැන් අපේ වක්‍ර පුෂ්ඨ කතාවක්වත් වර්ග බලයේ කතාවක්වත් මුකුත් කියලා නැහැ. sorry මේ හොයන්න කියලා නැහැ වර්ග බලය හොයන්න වක්‍ර පුෂ්ඨ වර්ග හොයන්න ඒක දීලා තියෙනවා. දීලා මෙන්න මේ අරයක් අහනවා. එහෙම දුන්නාම අපි බලනවා මේ අරය හොයන්න නම් අරය සම්බන්ධ සූත්‍රයක් තියෙන්න ඕනේ. මේ ගණන් හදනකොට මතක තියාගන්න මේ ක්‍රම. මේ හිතන හැටි මේක. නේද? අරයක් හොයන්න නම් සූත්‍රයක් තියෙන්න ඕනේ. නේද? එතකොට අරය සම්බන්ධ සූත්‍රය. අරය සම්බන්ධ සූත්‍ර දෙකක් තිබුණා. සූත්‍ර දෙක මතකයි නම් අරය සම්බන්ධ සූත්‍ර දෙකක් තිබුණා. නේද? අපි ගණන් හදනකොට සූත්‍ර දෙක
එකක් තිබුණා පුතේ. මෙහෙම එකක් මතකයිනේ. අපිට තිබුණා 5r වර්ග h කියලා එකක් තිබුණා. ඒ ආයේ මොකද්ද? වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය ආවා. වෘත්ත දෙකේ වර්ගඵලය ආවා අපිට 5rh කියලා ආව නේද? 25rh 2 5rh කොහොමයක් ආවා. දැන් මේක බලන්න. මේක දාලා හදන්න පුළුවන්ද කියලා බලමු. මේක දාලා හදන්න නම් අපිට මොකක්ද ඕන වෙන්නේ? 2 ඕන, 5 ඕන, r ඕන, r නෙවෙයි දින r ඕන නැහැ, h ඕන. ඒ ටිකම තියෙනවා. වෘත්ත දෙකේ වර්ගඵලයක් ඕන. නේද? ඔක දාලා හදන්න නම් වෘත්ත දෙකේ වර්ගඵලයක් ඕන. දැන් මේකේ මේක හරි 5 දන්න කොහොමද? දෙකක් දන්නෝ r තමයි හොයන්න තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. වෘත්ත දෙකේ වර්ගඵලය දන්නේ නැහැ. මේක වැරදි. නේද? ඒ ඔය සූත්‍රය දාලා ගාන හදන්න බෑ. පුෂ්ඨ වර්ගඵලය මම පොඩියට කියා දෙන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. කොහොමද මේ හිතන්නේ අපි හිතන්නේ කොහොමද කියලා. ඕවා විනාඩි 2කින් 3කින් හිතන්න ඕන. මෙච්චරලා යන්නේ නැහැ හිතන්න. වෘත්ත එහෙනම් ඔය සූත්‍රය දාන්න බෑ. ඊළඟට කල්පනා කරන තව සූත්‍රයක් තියෙනවා අපි දන්න. නේද? තව සූත්‍රයක් තියෙනවා. එහෙනම් ඒ සූත්‍රය දාන්න පුළුවන්ද කියලා බලමු ඊළඟට. ඒ සූත්‍රය මොකද්ද? වක්‍ර පුෂ්ඨ ඒ වර්ග ඵලය. ඒක දන්නවා අපි සමානයි මොකද්ද? වෘත්තය මාරු කරා. අනේ මම සූත්‍රය මාරු කරා. වැරදුනා මට. අරකට එන්නේ 5r වර්ගය. මේකට එන්නේ 2 5rh නෙමෙයි 25r වර්ග. r වර්ග. ආවනම සූත්‍රයක තියෙන්නේ. දැන් මේකේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා 1760යි. අයන එක දන්න. දෙක දන්නෝ 5 දන්නෝ r දන්නේ h දන්නෝ. එතකොට මේකේ r විතරයි දන්නේ නැත්තේ. එහෙනම් මෙන්න මේ සූත්‍රය ආදේශ කරා නම් r හොයන්න පුළුවන් r උත්තර ගත්තා. නේද? එතකොට බලන්න ඕන පුතේ අපි මොන සූත්‍රද ආදේශ කරන්න කියන අදහස ගන්න ඕන. එතන මුලින්ම ගන්න. එතන මෙච්චර හිතන්න දෙයක්වත් නැහැ ඉතින්. නේද? ගණන් හදයක් තුනක් හදලා පළපුරුද්ද දින කට්ටියට මෙතන දීලා තියෙන වක්‍ර පුෂ්ඨ වර්ගඵලය නම් එහෙනම් වක්‍ර පුෂ්ඨ වර්ගඵලය සමානයි කියලා තමයි ලියන්න ඕන. නේ? එහෙම අදහස ගන්න පුළුවන්. දීපේ ගොඩක් ලාට දුන්නා අපි හොයන්න පුළුවන් වෙන්නේ. වක්‍ර පුෂ්ඨ වර්ගඵලය සමානයි 25rh. ඊට පස්සේ එතනින් අපිට ආදේශ කළ ගණන් හදන්න පුළුවන්. නේද? එතන ආදේශ කරන්න එනවා වක්‍ර පුෂ්ඨ වර්ගඵලය පැත්තට දාන 1760යි සමානයි 2යි 5ට දාන්නේ 7න් 22 7න් 22යි ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r දන්නේ නැහැ ඒක තමයි හොයන්න ඕන. ඊට පස්සේ h දන්නවා අපි උස කියන්නේ 20 නේද? ඒක ඔක සුළු කරන්න තියෙන්නේ.
නේද? ඒක සුළු කරනකොට පුළුවන් තරම් අපි මේවා සුළු කරන්නේ පුළුවන් තරම් එක පැත්තක් සුළු කරගන්න පුළුවන් ඒවා සුළු කරනවා කියන්නේ ಗುಣ කරන ඒවා නෙමෙයි කැපෙනවා කපන්න පුළුවන් නම් කපනවා. දැන් මේක ඇත්තටම කැපෙන ඒවා කපන ඒවා එකක්වත් කැපෙන ඒවා නැහැ. ಗುಣ කරන ඒවා විතරයි තියෙන්නේ. ಗುಣ කරන ඒවා ටික ಗುಣ කරන්න එපා වැඩක් නැහැ පොරට ಗುಣ කළා. එහා පැත්තට ගියාම ඒතර සුළු කරන්න ලේසි වෙනවා. අපි ඒතර හරේ සහ ලවයේ තියෙන ඉලක්කම් ටික ලියා ගන්න. හරේ තියෙනවා 7, ලවයේ තියෙනවා 2, ඊට අමතරව ಗುಣ කිරීමක් තියෙනවා 22. ඒක ඕනනම් 44න් ಗುಣ 44 එක දාගත්තා කමක් නැහැ. ඒක නම් එච්චර කැපේ. ඊට පස්සේ තියෙනවා 20. ඊට පස්සේ තියෙනවා R. එයා අපි හොයන්න ඕන. මේ පැත්තේ තියෙනවා 1760. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ওই වගේ ගාණක් ආවහම සුළු කරන්න හැටි මං කිව්වා. මම ඒක පාඩමකද මම අපිට ආව මේ වගේ ගාණ. කොහොමද සුළුුනේ ওই වගේ ගාණක් ආවහම. ඕකෙදී මොකද්ද අපි කරන්නේ? මේ පැත්තේ නොදන්නා පදය තියාගෙන නේද? දන්න ඔක්කොම ටික ලවයේ තියෙන ඒවා ටික ඔක්කොම යවනවා හරයට. හරේ තියෙන ඒවා ඔක්කොම යවනවා ලවයට. දර නොදන්න පදේ ඉතුරු කරගන්න මෙයාව. මෙයාව මෙතන ඉතුරු කරගන්න. අනිත් ඇටි ඔක්කොම හැබැත්තට යවනවා. හරිද? ඊට පස්සේ ඕනනම් R අපි වම් පැත්තෙන් ලියලා අනිත් ටික අනිත් පැත්තෙන් ලියන්න පුළුවන්. හරිද? අපි ඒක දැන් ලියලා බලමු. කරේනවා මෙතන 1000 දරත් හරි අරයන් ලවය දෙයක් කරනවනේ. මේකේ ලවයට එනවා 1760 ගුණ කිරීම උඩට එන්නේ 7 විතරයි. හරේ තුනේ 7නේ. හරේ මේ ලවයට එනවා. හරේ ලවයේ තිබිච්ච ඔක්කොම මේ හරයට එනවා. 2 එනවා. ඊට පස්සේ 22 එනවා. ඊට පස්සේ 20ත් එනවා. එහා පැත්ත ඉතුරු වෙනවා මොකද්ද? R විතරයි. දැන් මේක සුළු කරන්න ඕන කපන ඒවා කපන්න ඕන. හරිද? මේක කැපෙන ඒවා කපන්න ඕන. මොනවද කැපෙන එක බලමු. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. නේද? ඊට පස්සේ දෙකෙන් කපත හැක් දෙවරක් 1යි. දෙවරක් 8යි. එකක් ඉතුරුයි 16 88යි. ආයි කැපෙනවා 22. 22 ඒවා 1යි. 22 ඒවා 4යි. නේද? 22 ඒවා 4යි. ඒක කැපෙනවා. දැන් ඉතින් ඉතුරු වෙනවා අපිට මොකද්ද? ඉතුරු වෙන්නේ R සමානයි කියලා 4ක් 4. තොර R සමානයි 4ක් 4 28යි. අන්න උත්තරය ආවා. නේද? සර් තව දෙකක් තිබ්බනේ කපන්න. ඒ කැපුණා ඔක්කොම. මේ දෙක කැපුවා මෙතන මුලින්ම 170 88 වුණා. 22ට 1යි. තාදයක් තියුනේ? ඇයි මෙතන 20 ගාව? 20 ගාව දෙකක් තියෙනනේ. ඒක දැක්කේ නෑ මම. එහෙනම් එතනත් කැපෙනවා. 20 ගාව දෙවරක් 1යි. ඒතකොට දෙවරක් 2යි. 4ක් 2 නම් කීයද? 14යි. එහෙනම් එන්නේ කීයද? 14. හරි. හරිනේ? හරි. ඔන්න ඔහොම සුළු කරන්න ඕන.
නේ මම දැක්කෙත් නෑ දෙක කොහොමද තමයි සුළු කරනවා ළමයින්ටත් ඕක වෙනවා නේද සමහර ලාවට කපලා කැපුවා පස්සේ කැපුවා වගේ පේනවා ඒක බින්දු විතරනේ කැපුවේ නේ ලකුණු තමයි දෙන්නේ නැත්තේ. ලකුණු තමයි දෙන්නේ නැත්තේ ලකුණු තමයි දෙන්නේ නැත්තේ. හරිද හරි කපුව ටික තේරුණානේ මම රතු පාටෙන් ලියලා තියෙන රතු පාට පේන්නේ නැතුළු සමහර කට්ටියට මේ සමහර කට්ටිය එක්කෙනෙක් දාලා දුන්නොත් පේන්නේ නැහැ රතු පාටේ තියෙන ඔය 88යි කපන එක තමයි කැපුවේ අහන් හිටන එච්චර ලොකු අවුලක් වෙන්නේ නැහැ හරි උදාහරණ ලියා ගන්නටක් ගාලා මම දැන් සුළු කිරීමුත් ඔය විදිහට පුළුවන් වෙන්න ඕන කපන ඒවා අර ಗುಣ කරන ඒවා ಗುಣ කළා ගෙනාව නම් පුතේ මෙතන සුළු කරන්න බෑ ಗುಣ කළා ගෙනාව නම් අපිට කැපෙනේවා පේන්නේ නැහැ දෙකෙන් කැපෙන ඒවා 22න් කැපෙනේවා පේන්නේ නැහැ ಗುಣ කළා උත්තරයක් අරන් ආවම එහෙනම් මතක තියාගන්න ගානක ಗುಣ කිරීම තියෙනම් ඒවා සුළු කරන්න එපා සරල කරන්න පුළුවන් ඒවා විතරක් සරල කරන්න ಗುಣ කරනවා කියන්නේ විශාල වෙනවනේ විශාල කරන ඒවා කරන්න එපා ඒවා ඒ විදිහට මෙතෙන්ට ගේන්නේ එහා පැත්තට ඊට පස්සේ අන්තිමට තමයි කපනවා කපන් සුළු කරන් යන්නේ හරිද 60ක් ලියා ගන්න මෙතන පේන්නේ නැත්නම් මේ තියෙන්නේ 88 මුලින්ම ආවේ 88 දෙකෙන් කැපුවාම ආවේ 88 ඊට පස්සේ 88 කැපුවාම දෙකෙන් කැපුවාම 88 කැපුවා 22කින් 4 ආවා ඊට පස්සේ 4 ආයෙ කැපුවා දෙකෙන් 2 ආවා ඔව් දැන් උනේ මෙතන ඒ විදිහම ගණනක් තියෙනවා 1760 7ක් නම් මෙහි උස සොයන්න කියලා. හරිද? ඒක උස හොයන්න බලන්න දශම ගණනක් ආවොත් සුළු කරලා තියන්න දශම වෙනට. දශම ස්ථාන එකකට හෝ දෙකකට අවම වශයෙන් සුළු කරන්න ඕන උත්තරයක් අපි සුළු කරනකොට. දශම ස්ථාන එකකට හෝ දෙකකට අවම වශයෙන් සුළු කරන්න ඕන. අද මම ටක් ගාලා දෙවෙනි ඒකේ ඒකයි අංක 1 කියලා මම දාලා තියෙන්නේ මම දෙවෙනි ගාන. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 1760ක් නම් අරය හරය 7ක් නම් මේ උස සොයන්න. ඉස්සෙල් එකේ උස දීලා දුන්නේ මේ සූත්‍රෙම දැන් දාන්න තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය දැන් දීලා තියෙන්නේ. දැන් ටක් ගාලා කොට මම උත්තර බලලා කියන්න. සර් ඔව් ගියන් ගයන් උස 40 ඇවිල්ලා තේනවා දෙන්නෙක් දාලා දෙනවා හරි උත්තරේ හොඳ සන්දිනුයි දැහැමිනේ දෙන්නෙක් දාලා දෙන උත්තරේ 40 එන්න ඕන බලන්න අනිත් අයත් හදන්න ටක් ගාලා
හරි ගාන උත්තරේ හරි. ගාන්ගේ හරි. අනිත් අය තරුෂි මොකෝ හැදුවද? නෑ තර්ෂි දැන් වෙලා තියෙන්නේ නැගිටිනවා. ඔව්. ඔව් දැන් නැගිටිනවා. දිනිති මොකෝ මට එකක්වත් එව්වේ නැහැ මම හිතන්නේ හදලා ෆොටෝස්. හැදුවද? හදාගත්තද? ගණන් ටික හදාගත්තා කියන්නේ? හරි හරි. වැරදි නෑ 40 නෑ උත්තරේ. දැන් උඹට දැනට ආයේ මේ ශාමිට ඔය මැසේජ් එකක් හරි. සර් මට ආවේ නෑ සර්. මැසේජ් එකක් ආවේ නැද්ද? එන කට වෙන කාර්ය ගියා ශාමිට ඔක. හරි. හරි බුද්ධිනිකෙත් හරි. හරි හදලා ඉවර තියෙන ඔක්කොම ටික. හා අපි යන් අලුත් තව ගානකට ඔන්න බලන්න. සින්ඩ්‍රේ වක්‍රපෘෂ්ඨ වර්ගවල 1760. ඒ ගානම දීලා තිනවා. මුළු වර්ගඵලය 2376ක් නම්. එහි අරය සොයා උස සොයන්න. මුලින් අරය හොයන්න ඕන පස්සේ උස හොයන්න ඕන. තනියම හදන්න විනාඩි 3ක් විතර දෙන්න හදාගන්න බැරුණා මම හදන්න. හදන්න බලන්න. විනාඩි 3ක් විතර දෙන්නම් තනියම හදන්න. ඊට පස්සේ හදාගන්න බැරුණොත් මම හදන්න. කියා දිනලා හදන්න. විනාඩි 3යි දෙන්නේ හොදේ.
යනවා ටික ලේසි වෙන්න දැම්ම සූත්‍රය. ඔය දීපු දත්ත දෙක සහ වෙන වෙනම සූත්‍රය දැම්ම. බලන්න ওই දෙක කල්පනා කරලා හොයන්න ඕන. මොකෝ අම්මා කියන්නේ ඉතින් බෙහෙත් දෙන්න. හරිද හැදුවද? හදන්න පුළුවන්ද? බෑ වගේ හිතනවද? මැසේජ් සර් පොඩ්ඩක් ඉන්නකෝ. හදන්න හරි දෙන්න වෙලාව දෙන්න. හදන්න. ඒක චුට්ටයි තියෙන සද්දය අඩු කරලා දාගන්න. සර් බෙදෙන්නේ නෑනේ. බෙදෙන්නේ නැහැ කියන්නේ වර්ගමූලය හොයන්න බැරි. ඔයාලා අන්තිමට සුළු ගන්න පුළුවන් තරම් සුළු කරලා තියන්න. එතන මූල කීයාවේ? මූල කීයද ආවේ? 9.9. يعني මූල 98 වර්ගමූලනේ දෙන්නේ. 98 වර්ගමූලයේ ආසන්න වශයෙන් 9.8යි. 8.9. 9.9. සන්නිකර්ෂණයෙන් හෙව්වොත්. එච්චර දාන්න ඕනේ නැහැ මූල 8යි කියලා ලියලා තියන්න. මූල 98යි කියලා ලියලා තියන්න. Hello. Good morning. ඒක කමක් නැහැ. අයවැසි ළමයි ආවද ගන්න?
හරි පුතේ පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වුණානේ මේ කෝල් එකක් ආවා ෆෝන් එකෙන් යන්නේ ෆෝන් එකට ඩිස්කනෙක්ට් වුණා හින්ද හරි දැන් ආයේ හරි අපි ගාන හදමු හරි පොඩ්ඩක් කියනවා කාර්මික දෝෂ ඉර වෙලා තියෙන්නේ ඇයිසන් නුගෙතට ටවුන් එකට සිග්නල් නැද්ද? සිග්නල් නෙමෙයි පුතේ මේ එපාර හිර වුණා කම්පියුටර් ස්ලෝ වුණා මේ ඔබන් ගියා සිග්නල් අනතරට පස්සේ සිග්නල් දෙන අපේ ටවුන් එකට උඹලාගේ ඔය කැලේ වගේ නෙමෙයි සර් පුස්සිටිත් තියෙනවා එහෙ. ඈ මද නුගෙතට ටවුන් එක හට්ටනේ සර්. අප්පඩ සිටි මොනවද නැත්තේ මොනවද කියනවා පෝට් සිටියක් තියෙනවා කාගල්සියක් තියෙනවා මොනවද සර් අබාගයක් තියෙනවා මොනවද සර් තියෙන්නේ පුස්සිටි ටවුන් එක ඔය නුගෙතට ටවුන් එකේ? මොනවද නැත්තේ කියන කියන්න දෙයක් නැහැ සර් ඔහේ තියෙන දේවල්. නැති දෙයක් නැහැ ඉස්සරහා වෙලක් තියෙනවා. එච්චරයි. එච්ට කියදාය කියනද කෑශ මටයිද 28 ඇශෝ දෙකයි එස් ආවද පුතේ 28 ඇශ මට ආපු නැති අය ඉන්නවද මම උත්තරේ හදන්න ඕනද මේ ටයිප් කරන්න කියලා පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ කම්පියුටරේ උත්තරේ හදන්න ඕනද ඕනේ සර් උත්තරේ. හදලා පෙන්නන්න ඕනද ඔව්. පේනවද බොඩ් එක පේනවනේ පේනවද පුතේ ගයන් පේනවද ඔව්. ඔනොමනේ තියෙන්නේ දැන් මේක තියෙනවා අක්‍රපෘෂ්ඨයේ වර්ග බලය 1760 හා මුළු වර්ග බලය 2376යි නම් එහි අරේස වෙන කියලා දෙන්නේ එතකොට අපිට මතක් වෙන්න ඕන වක්‍රපෘෂ්ඨයේ ලියු වර්ග බලය ලිව්වොත් එන්නේ 25RH හරිද? එතකොට 25RH වල
R දන්නෙත් නැහැ H දන්නෙත් නැහැ. එතකොට අරය හොයන්නත් බෑ උස හොයන්නත් උස දන්නේ නැතුව. එහෙනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි සූත්‍ර දාන්න බෑ. ඊට පස්සේ බලන්න ඕන මුළු වර්ගඵලයේ සූත්‍රය කියන්නේ ඉතින් කොහොමත් වක්‍ර පෘෂ්ඨය දාන වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලයනේ. ඒතර ඒක දාන්නත් බෑ අරය හොයන්න තියෙන්නේ. එතන අපිට වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය දැනගත්තොත් අරය හොයන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම හොයන්න ඕන වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය. හරිද? මුලින්ම හොයන්න ඕන වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය. ඒක හොයන්නේ කොහොමද? අපි හොයනවා මුළු වර්ගඵලය 2376න් අඩු කරනවා 1760. හරිද? එතකොට එනවා අපිට 616ක් නේද? 2376න් අඩු කරනවා 1760ක්. එතකොට එනවා 616. එතකොට වෘත්ත දෙකේ වර්ගඵලය 616යි. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් වෘත්තාකාර කොටස් දෙක 616 සමානයි මොකද්ද 25r වර්ග 25r වර්ග කියලා නේද? ඒ කියන්නේ 2යි 5 කියන්නේ 7න් 22යි 7න් 22යි ඊට පස්සේ 25r නේ r වර්ග r කියන්නේ එතකොට අපි දන්නේ නැහැ r වර්ග හරිද? ඊට පස්සේ මේ පැත්ත සුළු කරාම එනවා හරිය තියෙන ඔක්කොම එනවා මේකේ හරිය තියෙන 616 ගුණ කිරීම හරිය තියෙන 7 මේ පැත්ත උඩට එනවා එච්චරයි තියෙන්නේ හරිය. ඊට පස්සේ ලවයට ගත්තොත් ලවය ගැන බැලුවොත් මේ පැත්තේ ලවය මුකුත් නැහැ. එහා පැත්තේ තියෙනවා 2 ඊට අමතරව 22 එහා පැත්තේ ඉතුරු වෙනවා r වර්ග. එතන මෙතන කැපෙනවා නේද? එතන කැපෙනවා දෙවරක් 1යි දෙවරක් 3යි බිංදුවයි 8යි 308යි නේද? 308යි ඊට පස්සේ 22න් කැපෙනවා 22 ඒවා 1යි 22 ඒවා 1යි 8යි 18යි නේද? දැන් 18 වරක් 7 18
r වර්ග සමානයි 18 වරක් 7. කසිය 26. වැරදුනා අසුරු කිරීමක්. අට නෙමෙයිනේ බෙදුවම අරක එන්නේ. වැරදිනේ බෙදලා දෙනවා. ඉසි 8යිනේ. ඇස 14යි. 4යි නේද? කැපිලා වැරදිනේ මම. 14 නේ. දැන් කපලා වැරදි. ඔව්. 4 නෙන්නේ හරි හරි. 22 ඒවානේ. 11 ඒවා මම 11 කැපුවේ. 14. එතකොට 14 ඒවා 7. අනුවටයි. හරි ඊට පස්සේ r ගේ වර්ගයෙන් කියන වර්ගමූලයක් දානවා 98 වර්ගමූල එනවා එතකොට සමානයි 9.8 9.9යි නේ 9.9 8 ගත්තත් 8.9 නේ 9.9 සන්නිකර්ෂයෙන් හැදුවොත් 9.9 හරිද ඊට පස්සේ ඒක යොදාගෙන මොකද අපි කරන්නේ සිලින්ඩරෙහි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමාන 1708යිනේ. එන්න මේක යොදාගෙන ඊළඟට හදන්න ඕන ඊළඟ ගාන. ඉස්සර ගානේ හැදුවා වගේ ආදේශ කරන් යන්න තියෙන ඊට පස්සේ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි මෙයාගේ එනවා ඒක සමාන කරන්න පුළුවන් අපිට 2πr/h 2යි 7/22යි r එන්නේ එතකොට 9.9 ගුණ කිරීම h තමයි හොයන්න ඕනේ නේද? එතකොට මේක සුළු කරාම එනවා මේ පැත්ත එනවා උඩට කයි 7යි 6 බිඳුව ගුණ කිරීම 7 බෙදීම එනවා 2 ගුණ කිරීම 22 ගුණ කිරීම 9.9 සමානයි h ඔන්න ඔක තමයි එන්නේ. ඔක සුළු කරන්න ඕන නේද? ඒතර 1760 බෙදුවාම දෙකෙන් කපද යන්නේ නේද? දෙකෙන් කැපුවාම එනවා දෙවරක් 1යි දෙවරක් 8යි 80යි 880 නේද?
ඊට පස්සේ ආයෙ කැපෙනවා 22යි 880 කැපෙනවා 22ට 1යි 880ට 22 ඒවා 4 40යි 40 ඊට පස්සේ 40 ගුණ කරන්න ඕන 7 280යි නේද එතකොට එනවා h සමානයි 280 බෙදීම 9.9 එතකොට h ඉස්සෙල්ලා මම කීබෝඩ් එක පොඩ්ඩක් මේ ටයිප් වෙන්නේ හරියට 280 9ෙන් බෙදුවාම 280 බෙදන්න 9.9 28.28 28.28 හරි අර ගන්න හරි ඔන්න ඔහම තමයි එන්නේ නේද ඔය විදිය පුතේ අපිට වක්‍ර පෘෂ්ඨ වර්ග බලය උස දෙන්න පුළුවන් ඔය විදියට එක එක ඒවා කවලම් කර කර අහන්න පුළුවන් මාරුවෙන් මාරුවට දෙපැත්තට මාරුවෙන් මාරුවට අහන්න පුළුවන් නේද මම අද හිතුවේ මේ වක්‍ර පෘෂ්ඨ වර්ග වල දෙකම කරන්න පුළුවන් වෙයි කියලා කොහෙද එකයිනේ කරන්න පුළුවන් උනේ ස්ලෝ වැඩි නේ කරා අපිට ඉක්මනට කරන්න ඕන මං හිතන් හිටියේ අනිත් ඒත් වක්‍ර පෘෂ්ඨ මේ අස්කල් ජෝෆ්රිස්මේ පෘෂ්ඨ වර්ග බලයත් කරලා ඉවර කරන්න උනේ නැහැ කවන්නේ අපි ලැබුණ හති ඒක කරමු ඒක කරලා පරිමාවත් දෙකක් තියෙනවා දෙකේම පරිමාව හොයන්නත් ඕන මේක නම් ඉක්මනට කරමු ඉල හති ටක් ගාලා සුළු කිරීම දා සුළු කිරීම ටක් ගාලා කරලා අපි හදමු හරිද දැන් නේද ඔය ඒ ටික හරිනේ ගෙදරදී ඉතින් අභ්‍යාසයේ 29 තුන අභ්‍යාස කරන්න try එකක් දෙන්න ලබන සතියේ නම් මම මේ සතියේ ටියුට් එක දාගන්න බැරි වුණා නැත්නම් මම දාන්න ක්‍රිස්ප් එක ලබන සතියේ මම ටියුට් එක පුතේ වලට සිකුරාදා හවසට වගේ සිකුරාදා හවස නෙමෙයි සිකුරාදා උදේට මම ක්ලාස් කරන තැනට දාලා තියන්න ටියුට් එක මේවෙන් ගණන් ටික හරිද මේ පළවෙනි එකේ ගණන් ටිකකුයි ආස්කර් ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක වර්ග බලය ගන්න මේ පාඩමෙන් ටියුට් එකක් දාලා තියන්නම් ක්ලාස් කරන තැන දන්නවනේ දන්නවනේ කොහොමද දිනටලා ගෙදර දාලා තියන්න හරිද ක්ලාස් කරන තැනට දීලා තියන්න හරිද සිකුරාදා උදේ වෙනකොට දාන ගෙනවලට සිකුරාදා හවස වගේ ගියොත් අරගන්න පුළුවන් ගයන්ට මේ ක්ලාස් කරන තැනට යනවා ලේසි නම් අපේ ගෙදරට එන එක අපේ ගෙවල් පැත්තට ආවක් කමන්නේ නුගෙතර ටවුමට ආවා නම් ගන්න පුළුවන් හරිද ගේ දන්නේ නැහනේ හරි ටවුමට නුගෙතර ටවුමට ඇවිල්ලා කෝල් එකක් දෙන්න ටවුමට යා ලොකු වැඩි හිතව ගන්න අමාරුයි ඇවිල්ලා කෝල් එකක් දෙන්න ඔව් සර් මම බස් එකේ ඇතිනේ සර් බස් තියනවා විනාඩි 10න් 10ට තියෙනවා සර් මම මේ බස් වලට මේ බස් වලට එකට එන්නම් ඇවිල්ලා කෝල් එකක් දෙන්න හරි හරි පුතේ එහෙනම් අපි නවත්තමු